8 වසරේ අවසාන පාඩම ටෙසලාකරණය. ඔව් 30 වෙනි පාඩම ටෙසලාකරණය. ගන්න පුළුවන් කියලා කසුන් එකෙන්. මොකද පුතේ? එදා මේක ටෙසලාකරණේ මේක ගන්න පුළුවන් කියවනේ කසුන් එකෙන්. ඔව් කසුන් එක පුතේ අද එකට තමයි ඇරෙන්නේ. අද එදාම අපි වැලිගම ගිහම බැලුවම තිබ්බේ නැහැ. ඔව් පුතේ මම දැම්මේ ඊයේ 11ට විතර 11ට 12ට විතර මට පේපර් එක දාන්නේ ටියුට් ටික දාන්න උනේ. ටිකක් පරක් වුණා. හවස් වරුවේ ගියා නම් ගන්න තිබුණා. හරි දැන් කමන්නේ මම ඒ පේපර් ඒ ටියුට් එක පුතේ එක කොලයයි තියෙන්නේ. රුපියල් 5ක් වගේ යන්නේ print out එකක් ගන්න. print out එකක් ගත්තා. ඔව් 5ක් හරි 10ක් හරි තමයි. එක කොලයයි තියෙන්නේ. ඒකයි මේ එච්චර එක මේකක් කරේ නැත්තේ මම ගෲප් එකකට දැම්මේ. කොළ ගොඩක් නැහැනේ එක කොලයයිනේ. හරි ටෙසලාකරණය 7 වසරේ තිබුණා. දාන්න පුතේ පළවෙනි ප්‍රශ්නය 7 වසරේ මතක් කරගන්න ප්‍රශ්න අංක 1 කියලා දාන්න. ටෙසලාකරණය යනු කුමක්ද? ටෙසලාකරණය යනු කුමක්ද? ප්‍රශ්න අංක 1 ටෙසලාකරණය යනු කුමක්ද? හරි. මොකද්ද පුතේ ඇත්තටම මේ ටෙසලාකරණයක් කියන්නේ? හැඩතල එකක් හෝ කිහිපයක් භාවිතා කරමින් හැඩතල එකක් හෝ කිහිපයක් යොදා ගනිමින් යම් තලයක් සම්පූර්ණයෙන් වැසී යන පරිදි එක මත එක නොපිහිටන සේත් හිඩැස් නොපවතින සේත් පිළියෙල කිරීමේ ක්‍රියාවලිය තමයි ටෙසලාකරණය කියලා හඳුන්වන්නේ. හරිද? ඒ කියන්නේ පුතේ යම් ඒ කියන්නේ හිතන්න ඕන බිම කියලා. බිම ටයිල් අල්ලන්නේ. ඒ තියෙන ටෙසලාකරණය. කියන්නේ බිම සම්පූර්ණයෙන් වැසී යන විදියට යම් හැඩතලයක් යොදාගෙන හැඩතලේ තමයි ටයිල් කැඩෙන්නේ. අර සමචතුරස්‍රයක් හරි ත්‍රිකෝණාශ්‍රයක් හරි යොදාගෙන සම්පූර්ණයෙන් මුළු බිමම වැසී යන විදියට ආන ටයිල් අල්ලනවා. ඒ ටෙසලාකරණය. ඊට පස්සේ ගෙදර මිදුලේ ඔය ගල් කැටයන් දානවනේ. ඒත් ටෙසලාකරණය. හරි නේද? ටෙසලාකරණයට ඒක ලියන්න පුතේ පොඩ්ඩක් ඉඩ තියාගන්න. මේ ඔයාලගේ අච්චු පොතේ තියෙනවා මම දැන් ඒක ලියන්න වෙලාව දෙන්නේ නැහැ. මොකද මේක ඉක්මනින් කරන්න ඕන. ඔව් ඒත් සර් ටයිල් අතර ඉඩ තියෙනෝනේ. හරි අපි සාමාන්‍යයෙන් ටයිල් අතර ඉඩ තියන්න නැතුවත් ගන්න. හිඩස් නොපවතිනසේ. ඒකයි ඇත්තම සිටිය. හිඩස් තියෙන්න බෑ. හරි. දැන් දිනුජේ මොකද කරන්නේ? කොහේ හරි මුල්ලක් හොයාගෙන සර් හිඩස් තියෙනෝනේ. හරිද? මොකක් හරි එකක් හොයාගන්න. හරි. ඒ වුණාට ඉතින් පුතේ දැන් මේකට උදාහරණ තියෙනවා. හරිද? ඒ උදාහරණ තමයි නිවසක පිඟන් ගඩොල් ඇල්ලීම. ඊට පස්සේ පාරේ නැත්තම් මිදුලේ ගල් ඇල්ලීම. අන්න ඒ වගේව තමයි උදාහරණ වලට ගන්න. දැන් ඔය ටෙසලාකරණය යනු මොකක්ද කියන එක ලියන්න ඉඩ තියාගන්න. දන්නේ නැත්තම් පුතේ ඔයාලගේ අච්චු පොතේ 159 වෙනි පිටුවේ තියෙනවා ටෙසලාකරණය කියන්නේ මොකක්ද කියලා. හරි නේද? මෙන්න මෙතන තියෙනවා හැඩතල එකක් හෝ කිහිපයක් හෝ භාවිතා කරමින් මුලම තියෙනවා. හරිද? එතනට තියාගන්න රූල් 4ක් 5ක් විතර තියාගන්න. ගෙදරදී ලියන්න රූල් 4ක් 5ක් විතර තියන්න. 4ක් 5ක් විතර ලියන්න. ඒ වගේම පුතේ ටෙසලාකරණයට උදාහරණත් දෙන්න ඕගොල්ලෝ. එහෙම මේ කියන්නේ උදාහරණ දෙකක් විතර. මොනවද උදාහරණ? නිවසක පිඟන් ගඩොල් ඇල්ලීම, ඒ වගේම මිදුලේ ගල් ඇල්ලීම, ඒ වගේ උදාහරණ දෙකක් විතරක් ලියන්න. දාන්න ඊළඟට ප්‍රශ්න අංක 2 සුද්ධ ටෙසලාකරණය යනු කුමක්ද? ප්‍රශ්න අංක 2 ඉඩ තියන්න. හොඳේ මේවට ඉඩ තියාගෙන සාමාන්‍යයෙන් රූල් එක ඔක්කොටම 7ක් 8ක් විතර තියාගන්න. ඉඩ තියලා ප්‍රශ්න අංක 2 සුද්ධ ටෙසලාකරණය යනු කුමක්ද? සුද්ධ ටෙසලාකරණය යනු කුමක්ද? හරි. ඔයාලගේ අච්චු පොතේ තියෙනවා. මම අච්චු පොතත් ඕනනම් දාන්නම්. දාලා පෙන්නන්නම් තියෙන තැන. සුද්ධ ටෙසලාකරණය යනු කුමක්ද? මොකද්ද පුතේ සුද්ධ ටෙසලාකරණය කියන්නේ?
එක් හැඩතලයක් භාවිතයෙන් කරන ලබන ටෙසලාකරණය. අන්න හරි. එක් හැඩතලයක් භාවිතයෙන් කරනු ලබන ටෙසලාකරණය තමයි සුද්ධ ටෙසලාකරණය කියලා හඳුන්වන්නේ. ඔන්න මම ස්ක්‍රීන් එකට දාන්නම් ඕගොල්ලෝගේ අච්චු පොත. ඒකේ තියෙන ඔක්කොම ටික. හරි නේද? ඒකට උදාහරණ රූපයක් දෙකක් අඳින්න ඕනි. මෙන්න මේ තියෙන එක් හැඩතලයක් දැක්කද මෙන්න එක් හැඩතලයක් පමණක් භාවිතයෙන් සිදු කරනු ලබන ටෙසලාකරණය සුද්ධ ටෙසලාකරණය නම් වේ. ආනෝක ලියන්න තියෙන එතන. ඊට පස්සේ වෙන පුතේ එක හැඩතලයක් තියෙන විදිහට උදාහරණයකුත් අඳින්න. මෙන්න මේ වගේ එකක් හරි නැත්නම් ත්‍රිකෝණය යොදාගෙන මේ වගේ එකක් හරි අඳින්න ඕන. හරි ඒකට පැති භාගයක් ඕනේ. රූල් 10ක් විතර තියාගන්න කොක්කොම. රූල් 10ක් 12ක් විතර තියන්න. තියලා ලියන්න ඊළඟ ප්‍රශ්නාංක 3 අර්ධ සුද්ධ ටෙසලාකරණය යනු කුමක්ද? රූල් 10ක් 12ක් තියලා මේ රූපය අඳින්නත් ඕනයි. හරිද? ප්‍රශ්නාංක 3 අර්ධ සුද්ධ ටෙසලාකරණය යනු කුමක්ද? අර්ධ සුද්ධ ටෙසලාකරණය යනු කුමක්ද? අර්ධ සුද්ධ ටෙසලාකරණය කියන්නේ මොකක්ද? හැඩතල මේ තියෙන හැඩතල දෙකක් හෝ කිහිපයක් හෝ භාවිතයෙන් සිදු කරනු ලබන ටෙසලාකරණය අර්ධ සුද්ධ ටෙසලාකරණයයි. අන්න හැඩතල දෙකක් හෝ කිහිපයක් භාවිතයෙන් කරන ලබන ටෙසලාකරණය තමයි අර්ධ සුද්ධ ටෙසලාකරණය කියන්නේ. පුතේ ඒකටත් මේ වගේ රූපයක් අඳින්න ඉඩ තියාගන්න. ඒ කියන්නේ මේක ලියලා මේ රූපයක් උත් අඳින්න ඉඩ තියලා ලියන්න 8 වසරේ උපමාතෘකාව සවිදි ටෙසලාකරණය. ඒකට රූල් 10ක් 12ක් විතර ඉඩ තියලා ලියන්න උපමාතෘකාව සවිදි ටෙසලාකරණය. සවිදි ටෙසලාකරණය. හරි නේද? මුල් ප්‍රශ්න 3 ගෙදරදී කරන්න හිමීට අච්චු පොතේ තියෙනෝනේ ඔක්කොම ටික. උපමාතෘකාව තමයි සවිදි ටෙසලාකරණය. හරි. ඒකත් හරිම ලේසි. පුතේ සවිදි ටෙසලාකරණය කියන්නේ සවිදි බහුවස්ත්‍ර යොදාගෙන කරන ටෙසලාකරණය තමයි සවිදි ටෙසලාකරණය කියන්නේ. හරිද? එක සවිදි බහුවස්ත්‍රයක් විතරක් ගත්තනම් සවිදි. එතකොට ඒක පුතේ අර්ධ සවිදි වෙනවා. සවිදි බහුවස්ත්‍ර දෙකක් හෝ කිහිපයක් භාවිත කරනවා. හරිම ලේසි. තේරුණානේ? දාන තරුවක් දාලා ලියා ගන්න. මොකද්ද සවිදි ටෙසලාකරණය කියන්නේ? සවිදි බහුවස්ත්‍ර එකක් පමණක් භාවිතයෙන් කරනු ලබන ටෙසලාකරණය සවිදි ටෙසලාකරණය නම් වේ. ආන්න ඒකත් අච්චු පොතේ තියෙනවා. මම ඒකත් දාන්න. මෙන්න සවිදි බහුවස්ත්‍ර හැඩ ඕනෙත් නේ. සවිදි බහුවස්ත්‍ර එකක් පමණක් භාවිතයෙන් කරනු ලබන ටෙසලාකරණය සවිදි ටෙසලාකරණ නම් වේ. සවිදි බහුවස්ත්‍ර එකක් පමණක් භාවිතයෙන් කරනු ලබන ටෙසලාකරණ සවිදි ටෙසලාකරණ නම් වේ. හරි. හරිද? ලියා ගන්න බැරි වුණා නම් ගෙදරදී ලියා ගන්න පුළුවන්. මෙතන තියෙනවනේ පුතේ. දැන් ඒකට මෙන්න මේ සවිදි බහුවස්ත්‍රයක්. ඒ කියන්නේ පුතේ සමපාත ත්‍රිකෝණයක් තමයි මේ අරගෙන තියෙන්නේ. සමපාත ත්‍රිකෝණයක්. මෙන්න මේ වගේ එකක් ඔතන අඳින්න ඕනි. හරිද? ඒකට ඉඩ තියාගන්න දැන් ඇඳ ඉන්න බෑ. වෙලා යනවනේ. වෙන්නේ අඳින්න. ඔව් ඔතන අඳින්න තියෙන්නේ. ඔයාලා ඔතන ඉඩ තියාගන්න දැන් ඔය සවිදි ටෙසලාකරණය යටතේ මේක ලියලා ඉවර වෙලා එතන මෙන්න මේ පළවෙනි රූපය අඳින්න ඉඩ තියාගන්න. ඉඩ තියාගෙන ලියන්න මෙහෙම සවිදි ටෙසලාකරණ කළ හැකි සවිදි බහුවස්ත්‍ර. සවිදි ටෙසලාකරණ කළ හැකි සවිදි බහුවස්ත්‍ර. සවිදි ටෙසලාකරණ කළ හැකි සවිදි බහුවස්ත්‍ර කියලා නිකන් අර සවිදි ටෙසලාකරණය යටතේ නිකන් උපමාතෘකාවක් වගේ වෙලාවක නිකන් කැඩි කැඩි වගේ. හරි හරි. සවිදි ටෙසලාකරණ කළ හැකි සවිදි බහුවස්ත්‍ර. සර් වේගෙ සවිදි ටෙසලාකරණ කළ හැකි සවිදි බහුවස්ත්‍ර.
හරිද පුතේ? ඕන්න දැන් අපි සවිදි ටෙසලා කරන කළ හැකි සවිදි බහුවස්ත්‍ර ලියන්න යන්නේ. ඒ උපමාත්‍රකාවක්ද සර්? උපමාතුකාවක් වගේ කමන්නේ ගත්තට. නැත්තම් සවිදි ටෙසලා කරන කළ හැකි සවිදි බහුවස්ත්‍ර ලියන්න කියලා ප්‍රශ්නයක් වගේ ගත්තත් කමන්නේ. හරි. මොනවද පුතේ? සවිදි ටෙසලා කරන කළ හැකි සවිදි බහුවස්ත්‍ර. සම්පාත ත්‍රිකෝණය. දාන්න අංක 1 පොඩ්ඩක් මෙහාට කරන්න දැන්. ඔයගොල්ලෝ මෙහෙම ලියුනේ සවිදි ටෙසලා කරන කළ හැකි සවිදි බහුවස්ත්‍ර කියලා. චුට්ටක් මැදට වෙන්න පටන් අරගෙන අංක 1 කියලා දාලා ලියන්න සමපාද ත්‍රිකෝණය. අංක 1 සමපාද ත්‍රිකෝණය. ඊළඟට තව මොනවද? සමචතුරස්‍රය. 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 සමචතුරස්‍රයනුත් පුළුවන්. නේද? මෙන්න සමපාද ත්‍රිකෝණයෙන් ගන්නවනේ මෙහෙම සමපාද ත්‍රිකෝණයෙන් කරගන්න පුළුවන් නේ. ඔන්න සමපාද ත්‍රිකෝණය. සමචතුරස්‍රයනුත් පුළුවන් නේ පුතේ. මේ සමචතුරස්‍රය. ඔහොම නේද? ඊළඟ සවිදි බහුවස්ත්‍රය මොකද්ද තියෙන්නේ? සමපාද ත්‍රිකෝණය, සමචතුරස්‍රය, සවිදි පංචාස්‍රයෙන් බැරිද? පංචාස්‍රයෙන් බැරිද? ශාස්ත්‍රයෙන් බැහැ. ඇයි පංචාස්‍රයෙන් බැරි? අභ්‍යන්තර කෝණ 100 අංශක 108යි 360ක් හදන්න බෑ. ඒකට හේතුවක් තියෙනවා. මම ඒක කියලා දෙන්නම්. පුතේ මෙන්න මේ ශීර්ෂ ලක්ෂයක් වටා කෝණවල ඓක්‍ය පුතේ අංශක 360ක් වුණොත් විතරයි අපිට මෙහිම සවිදි ටෙසලාකරණයක් කරගන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ දැන් මෙතන මම තව මෙහෙම සෙට් කරොත් අපි දන්නවනේ සම්පාද ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල ඓක්‍ය අංශක 60යි කියලා. ඒතර මේ ටික ඔක්කොම ගත්තොත් 60 ඒවා ඒ කියන්නේ 60 ගුණාකාර වලින් 360 එනවනම් දැන් අභ්‍යන්තර කෝණයක් අංශක 60යිනේ. 60 ගුණාකාර වලින් 360 එනවනම් ආන්න පුළුවන් අපිට ඒකෙන් සවිදි ටෙසලාකරණයක් කරන්න. එහෙම නැත්නම් 360 60න් බෙදෙන්න ඕන ඉතිරි නැතිව. 360 බෙදෙන්න ඕන 60න්. ඉතිරි නැතිව බෙදෙන්න ඕනේ. බෙදෙනවනේ 360 60න්. ඔව්. 0.0යි 36 6න් බෙදුණා 6. හරි. ඉතිරි නැතිව බෙදෙනවනේ පුතේ. අන්න එහෙම ඉතිරි නැතිව බෙදෙනව නම් අපිට පුළුවන් සවිදි ටෙසලාකරණයක් කරන්න. මේකත් හරිනේ. 90යිනේ. අභ්‍යන්තර කෝණයක් 90යිනේ. 360 90න් ඉතිරි නැතිව බෙදෙනවාද නැද්ද? බෙදෙනවා 40. බෙදෙනවා. 360 90ම කීයද? 4යි. 40. 4යි. හරිනේ මේ? ගානට අංශක 360ක් එනවා. 90 ඒවා 4ක් 360. 60 ඒවා 1 2 3 4 5 6ක් 60 ඒවා 6ක් 360යි. හැබැයි පුතේ සවිදි පංචාශ්‍රයේ හිම බෑ. සවිදි පංචාශ්‍රයේ හිම බෑ. හරි? සවිදි පංචාශ්‍රයේ අභ්‍යන්තර කෝණයක අගය කීයද දන්නේ නැහැ නේ. අංශක 108යි. කොහොමද ගත්තේ? සවිදි පංචාශ්‍රයේ අභ්‍යන්තර කෝණයක අගය දැන් මට කිව්වා කවුද සෙනාල්නේ? සෙනාල් හරි කවුරු හරි කිව්වා අංශක 108යි කියලා. කොහොමද ගත්තේ? දැන් මේව නම් හරි අංශක 60 ගානේ මේව අංශක 90 ගානේ. මේක කොහොමද ගත්තේ? සෙනාල්. සෙනාල් නේද මට උත්තරේ? කවුද කිව්වේ උත්තරේ? සර් ෂඩස්ව 3ක් පමණක් යොදාගෙන තමයි එතකොට ටෙසලාකරණය කරන්නේ. මේ සවිදි පංචාශ්‍රයක්. මං අහන්නේ සවිදි පංචාශ්‍රයෙන් සවිදි ටෙසලාකරණයක් කරන්න පුළුවන්ද බැරිද කියලා. හරිද? පුළුවන් වෙන්න නම් මේම ඔහම සෙට් කරාම පුතේ මේ කෝණවල ඓක්‍ය කියන්නේ මේ ශීර්ෂ ලක්ෂයක් වටා කෝණවල ඓක්‍ය අංශක 360ක් වෙනවා. දැක්කද මේ 60 ඒවා ඔහම එකට සෙට් වෙලා 60 ඒවා සෙට් වෙලා ඔන්න ඔහම 60 60 ඒවා 6ක් සෙට් වෙලා 360ක් එනවනේ. මෙතන 90 ඒවා 4ක් සෙට් වෙලා 360ක් එනවනේ. ඒ වගේ මෙතනත් අපි දන්නේ අභ්‍යන්තර කෝණයක් කීයද කියලා. අන්නේ අභ්‍යන්තර කෝණයක් මුලින්ම හොයාගන්න. අභ්‍යන්තර කෝණයක් කීයද? දන්නවද හොයාගන්න ක්‍රමය? දන්නේ නැහනේ. පුතේ සූත්‍රයක් තියෙනවා 9 වසරේදී ඕනෑම බහුවස්ත්‍රයක අභ්‍යන්තර කෝණවල ඓක්‍ය හොයාගන්න. මෙන්න සූත්‍රය. 180 වාරයක් n ඍණ 2.
මෙන්න මේ සූත්‍රයෙන් පුළුවන් පුතේ ඕනෑම බහුවස්ත්‍රයක අභ්‍යන්තර කෝණවල ඓක්‍ය හොයාගන්න. හරිද? මේ n කියන්නේ පාද ගණන. n කියන්නේ පාද ගණන. දැන් ඔන්න හිතන්න මේ අපි ත්‍රිකෝණයක් ගමුකෝ. ත්‍රිකෝණයක පුතේ පාද 3යිනේ. එතකොට මෙතනට n වෙනුවට දානවා 3ක්. 180 වාරයක් 3 ඍණ 2. 3න් 2ක් අඩු කරාම 1යි. 180 ඒවා 1ක් 180 ඒවා 1ක් 180යි. ඔය ආවේ මොකක්ද දන්නවද? ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල ඓක්‍ය. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල ඓක්‍ය අංශක 180යිනේ. එතකොට පුතේ අභ්‍යන්තර කෝණ කීයක් තියද? 3ක් තියෙනවනේ. එහෙනම් 180 කීයෙන් බෙදනවද? 3ෙන් බෙදනවා. 180 3ෙන් බෙදුනම අංශක කීයක් එනවද? අන්න අංශක 60. තේරුණාද මේ ත්‍රිකෝණයකට අංශක 60ක් ආවේ කොහොමද කියලා අභ්‍යන්තර කෝණයක අගය? තේරුණානේ? හරි අපි බලමු කොහොමද මේ සමචතුරස්‍රයේ අභ්‍යන්තර කෝණයක් අංශක 90ක් උනේ කියලා. මෙන්න මෙහෙමයි. අර සූත්‍රය ගමු. 180 වාරයක් n ඍණ 2 සූත්‍රය. දැන් පුතේ n කියන්නේ පාද ගණන. සමචතුරස්‍රයට පාද කීයක් තියෙද? 4යි. 4යි. දාන්න 4ක්. 180 වාරයක් 4 ඍණ 2. 4න් 2ක් අඩු කරන්න. 2යි. 180 ඒවා 2ක් කීයද? අංශක 360යි. අංශක 360යි. දැන් මට කියන්න සමචතුරස්‍රයක අභ්‍යන්තර කෝණ කීයක් තියෙද? දැන් මේ ආවේ අංශක 360යි කියන්නේ අභ්‍යන්තර කෝණ කොහොමයි කියන්නේ? අභ්‍යන්තර කෝණ කීයක් තියෙද? 4ක් තියෙනවනේ. එහෙනම් 364න් බෙදන්න. අංශක 90යි. අංශක 90යි. දැක්කද අංශක 90ක් ආපු විදිය? තේරුණාද? ඔන්න එහෙනම් ඔය ක්‍රමයට අපිට පුළුවන් චම්පාශ්‍රේ මේ පුතේ පංචාශ්‍රේ අභ්‍යන්තර කෝණයක් කීයද කියලා හොයාගන්න. මොකද්ද ගන්න සූත්‍රය? 180 වාරයක් n ඍණ 2. 180 වාරයක් n කියන්නේ පුතේ පාද ගන්න. පංචාශ්‍රේ පාද 5යි. 5න් 2ක් අඩු කරන්න 3යි. 180 3ක් කීයද? 3 වරක් බිඳුව බිඳුවයි 3 වරක් 8 16 24න් 4යි 2ක් ඉතිරි 3 වරක් 1 3යි 3යි 2යි 5යි. කීයක් ආවද? 500. 540යි කියන්නේ පුතේ මේ අභ්‍යන්තර කෝණ කීයද? පහේම එකතුව. එහෙනම් එකක හොයාගන්න නම් 540 මොකක්ද කරන්න ඕනේ? පහෙන් බෙදන්න ඕන. කෝණ පහක් තියෙනවනේ. පහෙන් බෙදන්න ඕනි. 340 පහෙන් බෙදන්න. 5ට පහේ ඒව 1යි. 4ට පහේ ඒව නෑ. 40ට පහේ ඒව 8යි. අන්න ගොලේ අන්න සෙනාල් කිව්වේ සෙනාල්නේ කිව්වේ මට මතක විදියට. කවුරු කිව්වා? අන්න 108ක් ආවේ ඔන්න ඔය විදියට. මං එයාගෙන් ඇහුවා කොහොම 108 කිව්වේ? උත්තර දෙන්න බෑ. ඔන්න දැන් උත්තර දෙන්න පුළුවන්. දැන් ඕගොල්ලෝ දන්නවා. කොහොමද සවිධි පංචාශ්‍රයක අභ්‍යන්තර කෝණයක අගය 108ක් උනේ? කොහොමද උනේ? 180 වාරයක් n ඍණ 2 සූත්‍රයෙන් n කියන්නේ පාද ගණන 5යි. nට 5ක් දාලා 5න් 2ක් අඩු කරලා 3ක් අරගෙන 180 ඒව 3ක් බලලා 540ක් ගත්තා. ඔය 540 කියන්නේ මොකද්ද පුතේ? ඔය පහේම එකතුව. මේ පහේම එකතුව. විදි පංචාශ්‍රයේ අභ්‍යන්තර කෝණ පහේම එකතුව තමයි මේ ආවේ. මේ ආවේ අභ්‍යන්තර කෝණ වල ඓක්‍ය. අභ්‍යන්තර කෝණ වල ඓක්‍ය. ඒ කියන්නේ ඔක්කොගෙම ඓක්‍ය තමයි මේ ආවේ. කෝණ පහක් තියෙනෝනේ. ඒතර එකක හොයාගන්න 540 පහෙන් බෙදුවම අන්න එක අභ්‍යන්තර කෝණයකගේ ආව කීයක්ද? අංශක 1. අංශක 108. දැන් මේක භාවිතයෙන් සවිධිත සලාකරණයක් කරන්න නම් 108 එහෙම නැත්නම් 108ේම මෙහින් සෙට් වෙනවනේ නේ. ඒ කියන්නේ පුතේ ලක්ෂයක් වටා තලයක පිහිටි කෝණ ලායික අංශක 360යිනේ. එහෙනම් 360 108න් බෙදෙන්න ඕනද නැද්ද මෙයාගෙන් සවිධිත සලාකරණයක් කරන්න නම්?
බෙදෙනවා. බලමු බෙදෙනවද කියලා. හරිද? මම ආයෙ කියන්නම් ඒ කිව්ව එක. මේ සවිදි පංචාශ්‍රයෙන් සවිදිට සලාකරණයක් කරන්න නම් පුතේ අන්න අර අංශක 108න් 8න් බෙදා ගන්න පුළුවන් වෙන්න ඕන අංශක 360. මොකද ලක්ෂයක් වටා තලයක පිහිටි කෝණලයික අංශක 360යි. මේ විදිහට මෙහෙම සෙට් වෙන්න ඕනේ. ඒ කියන්නේ මෙහෙම සෙට් වෙලා අංශක 360ක් එන්න ඕනේ. හරි. අපි බලමු 360 108න් ඉතිරි නැතුව බෙදන්න පුළුවන්ද කියලා. බෙදන්න පුළුවන්. සර් බෑ සර් ඒ 3 6 7 එහෙම නැත්තම් හිතන්නකෝ මෙහෙම. ඔන්න මෙතෙන්ට මම 108යි කියලා ගත්තා. තව කෝණයක් එනවනේ පුතේ මෙහෙම 108යි කියලා. 108යි 108යි. තව එකක් ගමු 108යි. 100යි 200යි 300යි 308යි 16යි 24යි 324යි එන්නේ තුනකින්. ඒ කියන්නේ හිඩසක් එනව නේද? ඔහොම සෙට් කරාම. ඔව් සර්. තේරුණාද? තේරුණාද? දැන් ඔහොම 108 ඒව ඔන්න ඔහොම නැත්නම් සෙට් වෙන්නේ. මේ එක ශීර්ෂයකට 108 ඒව 108 108 මෙහෙම පංචාශ්‍ර සෙට් වෙන්නේ. මෙහෙම සවිදි පංචාශ්‍ර සෙට් වෙනවා. ඒතර 108 ඒව තුනක් ගත්තොත් 108 ඒව තුනක් ගත්තොත් 8 16 24යි දෙකක් ඉතිරි 3.0යි ආන් අර 2 3 1 3යි 324යි එන්නේ. ඒ කියන්නේ 360ක් එන්නේ නැහැ. එහෙනම් මේ සවිදි පංචාශ්‍රයෙන් පුතේ සවිදි ටෙසලාකරණයක්වත් සුද්ධ ටෙසලාකරණයක්වත් කිසිම ටෙසලාකරණයක් කරන්න බෑ. හැබැයි මෙහෙමයි අරුද සුද්ධ නම් පුළුවන් වෙන්න පුළුවන්. ඒ කියන්නේ වෙන හැඩතලයක් දාලා. හරිද? සුද්ධ එහෙම නැත්නම් සවිදි ටෙසලාකරණ කරන්න බෑ. පංචාශ්‍රය. හරි. වැඩේ තේරුණානේ? මම මේ වැඩිපුරත් එක්ක කියලා දුන්නේ. හරි එහෙනම් සවිදි පංචාශ්‍රය ලියන්න එපා එතෙන්ට. ඊළඟට සවිදි ෂඩාශ්‍රය. සවිදි ෂඩාශ්‍රයෙන් සුද්ධ සවිදි ටෙසලාකරණයක් කරන්න පුළුවන්ද බැරිද? පුළුවන්. 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 ඒක කොහොමද පුළුවන් කියන්නේ? අංශක 124 සූත්‍ර 180 වරක් n ඍණ 2 n කියන්නේ පාද ගණන ඊට පස්සේ අපි බලමු සවිදි ෂඩාශ්‍රයේ අභ්‍යන්තර කෝණයක් කීයද කියලා. ඔන්න සවිදි ෂඩාශ්‍රයක් මම ඇඳා. හරිද? සවිදි ෂඩාශ්‍රයේ මම බලනවා පුතේ මේ අභ්‍යන්තර කෝණයක් කීයද කියලා. දන්නවද දැනටම ඔයගොල්ලෝ? කීයක් වෙනවද අංශක 120යි. බලමු 120ක් එන විදිය සූත්‍රයට දාමු. 180 වාරයක් n ඍණ 2 සූත්‍රයේ 180 වාරයක් n කියන්නේ පාද ගණන කීයද? 6යි. 6යි. 6න් දෙකක් අඩු කරමු. 4යි. 180 4ක්. 180 4ක් කීයද පුතේ? 4.0 4ක් 8 22යි 3ක් ඉතිරි 4ක් 1 4යි 5 6 7යි. අංශක 720යි. දැන් 720 මොකද කරන්නේ? මේ 720 කියන්නේ මොකද්ද? මේ කෝණ 6ම එකතුව. එහෙනම් එකක හොයන්නම් මොකද කරන්නේ? 720 6න් බෙදන්න කීයද බලන්න එන්නේ? 120යි. 7ට 6 ඒව 1යි 1 වරක් 6 6යි. එකක් ඉතිරි 12ට 6 ඒව 2යි දෙවරක් 6 12යි. ඉතිරි බිඳුවයි මේ බිඳුව මෙතෙන්ට ගෙනාවා බිඳුවට 6 ඒවා බිඳුවයි. ආන්න වැඩේ හරි. 120ක් ආවා. එහෙනම් පුතේ එක අභ්‍යන්තර කෝණයක් අංශක 120යි. 120 ගානේ. හරිද? 360 දැන් පුතේ ලක්ෂයක් වටා කෝණවලයි කිය අංශක 360යිනේ. දැන් මෙහෙමනේ සෙට් වෙන්නේ. එතකොට මෙයත් 120යි මෙයත් 120යි වෙලා අංශක 360කට බැලන්ස් වුණොත් වැඩේ හරි. හරිනේ 120 තුනක් කීයක් වෙනවද? 360. 3.0යි 3.2 6යි 3.1 3යි. අන්න අංශක 360යි. ඒ කියන්නේ පුතේ මේ තලයකට සෙට් වෙනවනේ මෙහෙම ලක්ෂයක් වටා කෝණ වලට. ඒ කියන්නේ අංශක 360 බෙදන්න පුළුවන් නම් 120න් ඉතිරි නැතුව අපිට මේ හැඩතලේ භාවිතා කරලා සවිදි ටෙසලාකරණයක් කරන්න පුළුවන්.
දැක්කනේ 360 120න් බෙදෙනවනේ පුතේ ගානට 3ක් වෙනවනේ. ඒ නිසා සවිදි ෂඩස්රයෙන් සවිදි ටෙසරාකරණයක් කරන්න පුළුවන්. ලියන්න ඊළඟ ඒතර බහුවස්ත්‍ර සවිදි ෂඩස්රය. ඔන්න සම්පාත්‍රිකෝණය ලිව්වා, සමචතුරස්‍රය ලිව්වා, සවිදි පංචාස්‍රයෙන් බැහැ. සවිදි ෂඩස්රය ලියන ඒතර 3යි. තාම 3යි ලිව්වේ. තව හොයමුද? එච්චර මිනිසු අපි නිකන් හොයලා බලමු. නිකමට හොයලා බලමුද? දැන් ඕගොල්ලන්ට හොයන්න පුළුවන්. සවිදි සප්තාශ්‍රයෙන් පුළුවන් වෙයිද? බැරි සවිදි සප්තාශ්‍රයෙන් බැසි බෑ. අෂ්ටාශ්‍රයෙන් ඒක නම් පොඩක් සැකයිනේ. හොයලා බලන්න. අෂ්ටාශ්‍රයෙන් සවිදි අෂ්ටාශ්‍රයෙන් ටක් ගාලා කටුකොලයක් අරගෙන හොයලා බලන්න. බලන්න අෂ්ටාශ්‍රයේ අභ්‍යන්තර කොණ අයික්‍ය කීයද බලන්න. 180 වාරයක් n ඍණ 2 සූත්‍රයට දාලා 180 වාරයක් n කියන්නේ අෂ්ටාශ්‍රයේ පාද 8යි. n කියන්නේ පාද 8යි. 8න් 2ක් අඩු කරා 180 වාරයක් 8න් 2ක් 6යි. අෂ්ටාශ්‍රයේ අභ්‍යන්තර කෝණ වල අයික්‍ය ගන්න. අෂ්ටාශ්‍රයේ අභ්‍යන්තර 135ක් හරි. විතර 0.6 වරක් 48යි. 4ක් ඉතිරි 4ක් 1 6යි. 6 4යි 10යි. 1080යිනේ. දැන් 1080 කීයෙන්ද බෙදන්න ඕන එකක හොයා ගන්න නම් 1080 8ෙන් බෙදන්න ඕන. 8ෙන් බෙදලා බලන්න පුතේ එක කෝණයක් කීයද කියලා? එක අභ්‍යන්තර කෝණයක් 135යි. 1යි 28ට 8 16 24 3යි. අංශක 135යිනේ. ඔව් සර් ඔව්. දැන් එක අභ්‍යන්තර කෝණයක් පුතේ අංශක 135යි. සවිදි අෂ්ටාශ්‍රය. හරිද? අෂ්ටාශ්‍රයක් නම් ටිකක් හැඳ ගන්නත් අමාරුයි. 1 2 3 4 5 6 7යි 8යි. 1 2 3 4 5 6 7යි 7යි ඇවිල්ලා තියෙන්නේ. මම කිව්වේ චෝට්ටක් ඒක අමාරුයි. හැමීට අඳින්න ඕන එක. හරි. ඔන්න මම එක අභ්‍යන්තර කෝණයක් හොයාගෙන තියෙනවා මේ වෙද්දී අංශක 135යි. දැන් පුතේ මේකෙන් සවිදි ටෙසලාකරණයක් කරන්න නම් මෙන්න මේ ශීර්ෂ ලක්ෂයක් වටා කෝණවල අයික්‍ය අංශක 360ක් වෙන්න ඕනි. මේ ලක්ෂයක් වටා ශීර්ෂ ලක්ෂයක් වටා තියෙන කෝණවල අයික්‍ය අංශක 360ක් වෙන්න ඕන. ඒ කියන්නේ 135න් ඉතිරි නැතිව බෙදෙන්න ඕනි. බෙදෙයිද? 360 135න් බෙදෙනවද බලන්න. නෑ නෑ. කවුද මේ කය ගහන්නේ? 360 බෙදන්න බලන්න පුතේ 135. ඉතිරි නැති බෙදෙන්නේ නැහැ. 360 135න් පුතේ ඉතිරි නැතිව බෙදෙන්නේ නැහැ. ඒ කියන්නේ මෙයාගෙන් සවිදි ටෙසලාකරණයක් කරන්න බෑ. හරිනේ? ඕනනම් පුතේ නවාශ්‍රයෙන් සවිදි නවාශ්‍රයෙන් බලන්න පුළුවන්. සවිදි දසාශ්‍රයෙන් බලන්න පුළුවන්. ඕන එකකින් බලන්න පුළුවන්. තවත් නැහැ. ඒ කියන්නේ ඒතනින් ඒ එකක්වත් එක බහුවශ්‍රයක්වත් භාවිතා කරලා මේ තුන විතරද? සවිදි ටෙසලාකරණ කරන්න බෑ. කරන්න පුළුවන් ඔන්න ඔය බහුවශ්‍ර තුනෙන් විතරයි. හරිනේ? සමපාත්‍රිකෝණයයි සමචතුරස්‍රය සහ සවිදි ෂඩස්‍රය කියන බහුවශ්‍ර තුනෙන් තමයි පුතේ අපිට සවිදි ටෙසලාකරණයක් කරන්න පුළුවන්. හරිනේ? ඔන්න ඔය තුන විතරයි ලියන්නේ. හරි. ඊළඟට මෙන්න මෙහෙම පුතේ දරුවක් දාලා ලියා ගන්න. කලින් රතු පාට පෑනෙන් අර ශීර්ෂ ලක්ෂයක් වටා කෝණවල අයික්‍ය අංශක 360ක් වෙන්න ඕනනේ. අන්න ඒ කතාව ලියන්න තියෙන්නේ මෙතන. ලියන්න මෙහෙම. පුතේ බහුවර්ගික ලියන්න දුන්නේ ඊපස්සේ මොකද දුන්නේ? මොකද්ද? සවිදි ටෙසලාකරණය කළ හැකි සවිදි වස්ත්‍ර දුන්න ඊට පස්සේ අද කරන්න දුන්නේ ඇහුන් ඊට පස්සේ කරන්න දුන්නේ පුතේ සවිදි ටෙසලාකරණ කළ හැකි සවිදි බහුවස්ත්‍ර අපි ලිව්වා බහුවස්ත්‍ර තුනක්. සම්පාත්‍රිකෝණයයි
සමචතුරස්‍රයයි සවිධි ෂඩාශ්‍රයයි. ඔය තුනෙන් තමයි සවිධි රසලාකරණයක් කරන්න පුළුවන්. හරි නේද? ලියන තරුවක් දාලා මෙහෙම ඊට පස්සේ මොකද සවිධි දුන්නේ? බහුවස්ත්‍රයක අභ්‍යන්තර කෝණයක විශාලත්වයේ සවිධි බහුවස්ත්‍රයක මෙන්න මේ අච්චු පොතේ තියෙන එකක් මම මේ කියන්නේ. මේ තියෙන්නේ. සවිධි බහුවස්ත්‍රයක අභ්‍යන්තර කෝණයේ විශාලත්වයේ ගුණාකාරයකින් අංශක 360ක් ලැබේ නම් සවිධි බහුවස්ත්‍රයක අභ්‍යන්තර කෝණයක විශාලත්වයේ ගුණාකාරයකින් රතු පාට පෑනින් ලියන්නේ මේක. සවිධි බහුවස්ත්‍රයක අභ්‍යන්තර කෝණයක විශාලත්වයේ ගුණාකාරයකින් අංශක 360ක් ලැබේ නම් අංශක 360ක් ලැබේ නම් එම සවිධි බහුවස්ත්‍රය භාවිතයෙන් සවිධි ටෙසලාකරණ නිර්මාණය කළ හැක. එම සවිධි බහුවස්ත්‍රය භාවිතයෙන් සවිධි ටෙසලාකරණ නිර්මාණය කළ හැක. හැක කියලා නවත්තන්න. කොච්චර ඉඩ තියන්න ඕනද? ළමයෙක්ගෙන් තමයි අහන්න වෙන්නේ පුතේ. සර් පිටු 2යි 3න් 2ක් විතර. පිටයි 3න් 2. හරි නේද? එම සවිධි ටෙසලාකරණ නිර්මාණය කළ හැක කියලා මෙතන නවත්තන්න. කළ හැක, හැකි නෙමෙයි හැක. හරි. ඒ කියන්නේ පුතේ අර සවිධි බහුවස්ත්‍රයක අභ්‍යන්තර කෝණයක විශාලත්වයේ ගුණාකාරයකින් කිව්වේ. අර අපි බැලුවේ 360 ගානට අර අභ්‍යන්තර කෝණයකින් බෙදෙනවද කියලා. අන්නේ චෙක් කරලා බැලුවේ. ඔහොම ගුණාකාරයකින් ගානට ඉතිරි නැතුව බෙදෙනවා නම් ගුණාකාරයක් වෙනවනේ පුතේ. එහෙම වුණොත් විතරයි අපිට සවිධි ටෙසලාකරණයක් කරන්න පුළුවන්. කොහොම වුණත් පුතේ සවිධි ටෙසලා කරන්න පුළුවන් සවිධි බහුවස්ත්‍ර 3යි තියෙන්නේ. ඒ සවිධි බහුවස්ත්‍ර 3 තමයි සම්පාද ත්‍රිකෝණයයි, සමචතුරස්‍රයයි, සවිධි ෂඩස්‍රයයි. ඔය 3 විතරයි. හරිනේ? ඒ නිසා මතක තියාගන්න ලේසි. වෙන ඒවා හරියන්නේ නැහැ. අපි පංචාශ්‍රය චෙක් කරා නේ? අෂ්ටාශ්‍රය චෙක් කරානේ. ඒවා හරි ගියේ නැහනේ. හරි. සර් අන්තිමට ආයි දාන්න ඕනද ඒක? දාන්න සර්. නිර්මාණය කළ හැකි නෙමෙයි හැක කියලා නවත්තන්න. සවිධි ටෙසලාකරණ නිර්මාණය කළ හැක. නිර්මාණය කළ හැක. ඒක රතු පාට පෑනෙන් නැත්තම් හයිලයිට් කරගන්න එක. හරි සර්. හරි. හරි. අවසාන උපමාතෘකාව අර්ධ සවිධි ටෙසලාකරණ. අර්ධ සවිධි ටෙසලාකරණ. සර් ඒ වාක්‍යයෙන් පස්සේ මුකුත් අඳින්නේ කිව්වේ නෑනේ. නෑ මුකුත් නෑ. අර්ධ සවිධි ටෙසලාකරණ. අර්ධ සවිධි ටෙසලාකරණ. හරි. මොකද පුතේ අර්ධ සවිධි ටෙසලාකරණයක් කියන්නේ? සවිධි බහුවස්ත්‍ර දෙකක් හෝ කිහිපයක් භාවිතයෙන් කරන ලබන ටෙසලාකරණයක්. කරන ලබන ටෙසලාකරණයක්. හැබැයි ඒක තව විශේෂ වෙනවා. හරිද? අර්ධ සවිධි ටෙසලාකරණය පුතේ එහෙම අපිට එක සැරේම කියලා දාන්න බෑ. යම් ලක්ෂයක් වටා හරිද? ආන්නේ ටික කියවෙන්නත් ඕන. යම් ලක්ෂයක් වටා තියෙන බහුවස්ත්‍රවල සැකැස්ම එකම වෙන්න ඕන. වාමාවර්තව හෝ දක්ෂිනාවර්තව කොහොම හරි බහුවස්ත්‍රවල සැකැස්ම එකම වෙන්න ඕන. අන්න ඒක කියවෙන්නත් ඕන. මම ඒක කියලා දෙන්නම් මෙහෙම. පොඩ්ඩක් ඉන්නකෝ අහගන්නකෝ. දැන් පුතේ සවිධි ටෙසලාකරණයක් කිව්වේ
එක සවිදි බහුවස්ත්‍රයක් යොදාගෙන කරන ටෙසලාකරණනේ. එතකොට අපිට සවිදි ටෙසලාකරණ කරන්න පුළුවන් බහුවස්ත්‍ර කීයද තිබුණේ? 3යි. සමචතුරස්‍රයයි සමපාත්‍රිකෝණයයි සවිදි ෂඩස්‍රයයි. අනිත් ඒවායින් බෑ. අර්ධ සවිදි ටෙසලාකරණය කියන්නේ සවිදි බහුවස්ත්‍ර දෙකක් හරි කිහිපයක් හරි යොදාගෙන ඒ වගේම අර ලක්ෂයක් වටා යම් ලක්ෂයක් වටා මේ තියෙන සවිදි බහුවස්ත්‍ර වල සැකැස්මත් එකම වෙන්න ඕනේ. ඔන්න හිතන්න මෙහෙම මම අරගන්නවා මෙහෙම එකක්. නැත්තම් මම උදාහරණයකින්ම පෙන්නන්නම්කෝ. අච්චු පොතේ තව කැඳ ඉන්න ගියාම වෙලා යනවා. හරි. මෙන්න මේක බලන්නකො දැන් හැමෝටම පේනවනේ. හරි අහගන්න. මේ තියෙන්නේ පුතේ අර්ධ සවිදි ටෙසලාකරණය. හේතුව මේක යොදාගෙන තියෙන්නේ සවිදි බහුවස්ත්‍ර එකක් සම්පාත්‍රිකෝණය අනිත් එක සමචතුරස්‍රය. මෙන්න මේ ලක්ෂය වටා පුතේ මේ සවිදි බහුවස්ත්‍ර වල සැකැස්ම බලන්න. සම්පාත්‍රිකෝණය 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 සමචතුරස්‍රය සමචතුරස්‍රය. ඒ කියන්නේ දක්ෂිනාවර්තව හරි වාමාවර්තව හරි මොනවා හරි අතකට තියෙන සැකැස්ම එකම වෙන්න ඕනේ. දැන් මේකේ සැකැස්ම තියෙන්නේ සම්පාත්‍රිකෝණය ත්‍රිකෝණය ත්‍රිකෝණය සමචතුරස්‍රය සමචතුරස්‍රය. හරි. තවත් ලක්ෂයක් අරගෙන බලන්න ඒ සැකැස්මමද තියෙන්නේ නැත්නම් වෙනස්ද බලන්න. මේ ලක්ෂයත් බලන්න. හරිනේ. ත්‍රිකෝණය 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 සමචතුරස්‍රය සමචතුරස්‍රය. ඒ කියන්නේ ත්‍රිකෝණ තුන එක ළඟ සමචතුරස්‍ර දෙක එක ළඟ. අන්න එහෙම. ත්‍රිකෝණ තුන එක ළඟ සමචතුරස්‍ර දෙක එක ළඟ. හැම ලක්ෂයකම මේ විදියට වෙනවා. එහෙම වුණොත් තමයි පුතේ ඒක අර්ධ සවිදි වෙන්නේ. හරිද? හැම ලක්ෂයකම ඒ විදියට ත්‍රිකෝණ තුන එක ළඟ සමචතුරස්‍ර දෙක එක ළඟ. මේ වගේ තැනකුත් අරගෙන බලන්න. ත්‍රිකෝණ තුන එක ළඟ සමචතුරස්‍ර දෙක එක ළඟ වැඩේ හරි. මේ වගේ හේකුත් අරන් බලන්න. ත්‍රිකෝණ තුන එක ළඟ සමචතුරස්‍ර දෙක එක ළඟ. ඒ කියන්නේ මෙන්න මේ ලක්ෂයක් වටා ශීර්ෂ ලක්ෂයක් වටා තියෙන බහුවස්ත්‍ර වල සැකැස්ම එකමයි. එහෙනම් පුතේ අපිට කියන්න පුළුවන් මේ තියෙන්නේ මොන ටෙසලාකරණයක්ද? අර්ධ සවිදි ටෙසලාකරණයක්. අර්ධ සවිදි ටෙසලාකරණයක්. හරිද? අර්ධ සවිදි ටෙසලාකරණයක් වෙන්න නම් විය යුතු අවශ්‍යතා දෙකක් තියෙනවා. එකක් තමයි සවිදි බහුවස්ත්‍ර දෙකක් හෝ කිහිපයක් භාවිතා කරලා තියෙන්න ඕන. අනිත් එක තමයි පුතේ මේ ශීර්ෂ ලක්ෂයක් වටා තියෙන හැඩතලවල සැකැස්ම එකම වෙන්න ඕනි. ඔන්න ඔය කරුණු දෙක තෘප්ත වුණොත් පමණයි ඒක අර්ධ සවිදි ටෙසලාකරණයක් වෙන්නේ. එහෙනම් අර්ධ සවිදි ටෙසලාකරණයක් වෙන්න නම් මොකද්ද වෙන්න ඕනි? සවිදි බහුවස්ත්‍ර දෙකක් හෝ කිහිපයක් භාවිත කරලා තියෙන්න ඕනි. ඒ වගේම ශීර්ෂ ලක්ෂයක් වටා තියෙන බහුවස්ත්‍ර වල සැකැස්ම එකම වෙන්න ඕනි. පැහැදිලිද? තේරුණාද? අය කියන්නේ අර්ධ සවිදි ටෙසලාකරණයක් වෙන්න නම් ඉටු විය යුතු අවශ්‍යතා දෙකක් තියෙනවා. මොකක්ද අවශ්‍යතා දෙක? සවිදි බහුවස්ත්‍ර දෙකක් හෝ කිහිපයක් භාවිතා කරලා තියෙන්න ඕනි. ඒ වගේම ශීර්ෂ ලක්ෂයක් වටා සවිදි බහුවස්ත්‍ර වල සැකැස්ම එකම වෙන්න ඕනි. හරි. දැන් මම එනවා ඊළඟට පහළට තව උදාහරණයක් තියෙනවා. ඒකත් බලන්න එනවා. මේ තියෙන්නේ පුතේ අර්ධ සවිදි එකක් කියලා අපිට නිකමට හිතන්න පුළුවන්. මොකද මේ අරන් තියෙනවා සවිදි ෂඩස්‍රයක් අරගෙන මෙතන අරන් තියෙනවා සම්පාත්‍රිකෝණයක්. ඒ කියන්නේ සවිදි බහුවස්ත්‍ර දෙකක් අරගෙන තියෙනවා. ඒ කියන්නේ පළවෙනි අවශ්‍යතාව තෘප්ත වෙනවා. දෙවන අවශ්‍යතාව තෘප්ත වෙනවද බලන්න. ශීර්ෂ ලක්ෂයක් වටා තියෙන සැකැස්ම ත්‍රිකෝණය සවිදි ෂඩස්‍රය ත්‍රිකෝණය සවිදි ෂඩස්‍රය. එකක් කර එකක් ගිහිල්ලා තියෙනවා. මේ බී ලක්ෂය බලන්න. අන්න ෂඩස්‍ර දෙක එක ළඟ ත්‍රිකෝණ දෙක එක ළඟ සැකැස්ම වෙනස් නේද? ෂඩස්‍ර දෙක එක ළඟ ත්‍රිකෝණ දෙක එක ළඟ. මේකේ ත්‍රිකෝණය ෂඩස්‍රය ත්‍රිකෝණය ෂඩස්‍රය. මේකේ ත්‍රිකෝණය ත්‍රිකෝණය ෂඩස්‍රය ෂඩස්‍රය. වැඩේ තේරුණාද? එහෙනම් මේක අර්ධ සවිදි ටෙසලාකරණයක්ද? අර්ධ සවිදි ටෙසලාකරණයක් නෙවෙයි. මේක පුතේ අර්ධ සවිදි ටෙසලාකරණයක් නෙවෙයි. හේතුව තමයි මෙන්න මේ ශීර්ෂ ලක්ෂයක් වටා තියෙන සැකැස්ම පුතේ
එකම වෙන්නේ නැහැ. වෙනස් වෙලා. ශීර්ෂ ලක්ෂයක් වටා තියෙන බහුවස්ත්‍ර වල සැකැස්ම වෙනස්. එහෙනම් මේ සැකැස්ම වෙනස් වුණොත් පුතේ ඒක අර්ධ සවිධි ටෙසලාකරණයක් වෙන්නේ නැහැ. පැහැදිලිද? හරි. වැඩේ තේරුණාද? තේරුණා. තේරුණා. එහෙනම් අර්ධ සවිධි ටෙසලාකරණයක් වෙන්න නම් ඉටු වෙන්න ඕන අවස්ථා දෙක මොකද්ද? සවිධි බහුවස්ත්‍ර දෙකක් හෝ කිහිපයක් භාවිතා කරලා තියෙන්න ඕනේ. ඒ වගේම ශීර්ෂ ලක්ෂයක් වටා බහුවස්ත්‍ර වල සැකැස්ම එකම වෙන්න ඕනේ. හරි. මුලින්ම පුතේ අපි ලියාගමු අර්ධ සවිධි ටෙසලාකරණය යටතේ උපමාත්මක විතරයි ලියලා තියෙන්නේ. අර්ධ සවිධි ටෙසලාකරණය කියන්නේ මොකක්ද කියලා ටක් ගාලා ලියාගමු. ලියන්න මෙහෙම. සවිධි බහුවස්ත්‍ර දෙකක් හෝ කිහිපයක් භාවිතයෙන් 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 ශීර්ෂ ලක්ෂයක් වටා බහු අශ්‍රවල සැකැස්ම ශීර්ෂ ලක්ෂයක් වටා කිහිපයක් භාවිත කරමින් සැකැස්ම කිහිපයක් භාවිත කරමින් ශීර්ෂ ලක්ෂයක් වටා බහු අශ්‍රවල සැකැස්ම ශීර්ෂ ලක්ෂයක් වටා බහු අශ්‍රවල සැකැස්ම සර් අපහ මුලින් ඉඳලා කියවන්නකෝ තේරුම. අයියෝ ආයි මුලින් ඉඳලා කියන්න. සවිධි බහුවස්ත්‍ර දෙකක් හෝ කිහිපයක්. මේ දිනුජය ගෑන් ළමෙක්ට වඩා අන්තයි. හරි? අර ගෑන් ළමයි ලියන වේගෙන්. දිනුජයට තමයි ඔය ගවුමකුයි මොකක් හරි එකක් අන්දලා ඉඳන්න. හරි. පුතේ මුල් ටික මට කියන්නකෝ ආයි. සවිධි බහුවස්ත්‍ර දෙකක් හෝ කිහිපයක් භාවිතයෙන් ශීර්ෂ ලක්ෂයක් වටා බහුවස්ත්‍රවල සැකැස්ම එකම වන පරිදි බහුවස්ත්‍රවල සැකැස්ම එකම වන පරිදි කරනු ලබනට එකම වන පරිදි සිදු කරනු ලබන ටෙසලාකරණ එකම වන පරිදි සිදු කරනු ලබන ටෙසලාකරණ අර්ධ සවිද්ධි ටෙසලාකරණ නම් වේ. අර්ධ සවිද්ධි ටෙසලාකරණ නම් වේ. අර්ධ සවිද්ධි ටෙසලාකරණ නම් වේ. හරි. අර්ධ සවිධි ටෙසලාකරණ නම් වේ. පුතේ ඕකේ හයිලයිට් කරගන්න ඔය ඉටු විය යුතු අවශ්‍යතා දෙක. මොකක්ද අවශ්‍යතා දෙක? බහුවස්ත්‍ර දෙකක් හෝ කිහිපයක් සවිධි බහුවස්ත්‍ර දෙකක් හෝ කිහිපයක් භාවිතා කරන්න ඕනි. එතකොට ඒ වගේම ශීර්ෂ ලක්ෂයක් වටා බහුවස්ත්‍ර වල සැකැස්ම එකම වෙන්නේ. ආන්න ඒ දෙක හයිලයිට් කරගන්න. සවිධි බහුවස්ත්‍ර දෙකක් හෝ කිහිපයක් භාවිතා කරන්න ඕනි. ශීර්ෂ ලක්ෂයක් වටා බහුවස්ත්‍ර වල සැකැස්ම එකම වෙන්න ඕනි. සවිධි බහුවස්ත්‍ර දෙකක් හෝ කිහිපයක් භාවිතා කරන්න ඕනි. ශීර්ෂ ලක්ෂයක් වටා බහුවස්ත්‍ර වල සැකැස්ම එකම වෙන්න ඕනි. හරිනේ? එහෙම වුණොත් විතරයි ඒක අර්ධ සවිධි ටෙසලාකරණයක් වෙන්නේ. මම ඕනනම් අරගන්නද අර්ධ සවිධි ටෙසලාකරණයක් වීම සඳහා ඉටු විය යුතු අවශ්‍යතා කියලා. ওই දෙක තමයි ලියන්න තියෙන්නේ. ඕනද ආයිමත් මේ දෙක පොයින්ට් කරලා මෙන්න මේ දෙක වෙන්න ඕනි කියලා. අටක් ගාලා ලියලා දාන්නකො එහෙනම්.
අර්ධ සවිධි රෙසලාකරණයක් වීමට නම් ඊළඟ රූලේ ගන්න අර්ධ සවිධි රෙසලාකරණයක් වීමට නම් කියලා කමාවක් දාලා ඔය පොයින්ට් දෙක ලියන්න වෙන වෙනම කරුණු දෙක ලියන්න අර්ධ සවිධි රෙසලාකරණයක් වීමට නම් ඔය පොයින්ට්ස් දෙක වෙන වෙනම ලියන්න අර්ධ සවිධි රෙසලාකරණයක් වීමට නම් ඊළඟ රූලේ පොයින්ට්ස් දෙක වෙන වෙනම කරු දෙකක් දාලා ලියන්න මතකෙන් ගන්න දැන් අර්ධ සවිධි රෙසලාකරණයක් වෙන්න නම් මොකද්ද ඉටු විය යුතු අවශ්‍යතා දෙක ලියන්න පොයින්ට් කරලා පහලින් තනියම ලියන්න කිව්වේ බලන් ඉන්න නෙමෙයි බහුවස්ත්‍ර දෙකක් හෝ කිහිපයක් භාවිතා කළ යුතුයි බහුවස්ත්‍ර දෙකක් හෝ කිහිපයක් භාවිතා කළ යුතුයි දෙවෙනි පොයින්ට් එක ශීර්ෂ ලක්ෂයක් වටා බහුවස්ත්‍රවල සැකැස්ම එකම විය යුතුයි ශීර්ෂ ලක්ෂයක් වටා බහුවස්ත්‍රවල සැකැස්ම එකම විය යුතුයි ශීර්ෂ ලක්ෂයක් වටා බහුවස්ත්‍රවල සැකැස්ම එකම විය යුතුයි හරිද පළවෙනි එක බහුවස්ත්‍ර දෙකක් හෝ කිහිපයක් භාවිතා කළ යුතුයි දෙවෙනි එක ශීර්ෂ ලක්ෂයක් වටා බහුවස්ත්‍රවල සැකැස්ම එකම විය යුතුයි ශීර්ෂ ලක්ෂයක් වටා බහුවස්ත්‍රවල සැකැස්ම එකම විය යුතුයි ඔන්න කරුණු දෙක ඔය දෙක වෙන්න ඕනි ඔය දෙක වෙන්නේ නැත්නම් ඒක අර්ධ සවිධි රෙසලාකරණයක් නෙවෙයි හරි හරිද පුතේ ඔයාලා ගෙදරදී මෙන්න මේ රූප දෙක අඳින්න ඕනි දැන් නිශ්ශබ්ද වෙන්න මෙන්න මේ රූපය ඇඳලා මේ අච්චු පොතේ තියෙන මෙන්න මේ රූපය ඇඳලා මේක අර්ධ සවිධි රෙසලාකරණයක් වේ කියලා ලියන්න ඕන හේතුව ලියන්න ඕන මොකද්ද ශීර්ෂ ලක්ෂයක් වටා බහුවස්ත්‍රවල සැකැස්ම එකම වන නිසා මෙයා යටතේ ලියන්න ඕන පුතේ y කියන්නේ මෙයා යටතේ ලියන්න ඕනේ කොහොම මේ අච්චු පොතේ හරි පැන්සලෙන් ලියා ගන්න යටින් මෙයා මොකද්ද ලියන්න ඕනි මෙයා මුලින්ම කියනකොට අර්ධ සවිධි රෙසලාකරණයක්ද නැද්ද අර්ධ සවිධි රෙසලාකරණයක් වේ කියලා ලියන්න අර්ධ සවිධි රෙසලාකරණයක් වේ වරහන් ඇතුලේ හේතුව ලියන්න ශීර්ෂ ලක්ෂයක් වටා බහුවස්ත්‍රවල සැකැස්ම එකම වන නිසා ශීර්ෂ ලක්ෂයක් වටා බහුවස්ත්‍රවල සැකැස්ම එකම වන නිසා ශීර්ෂ ලක්ෂයක් වටා බහුවස්ත්‍රවල සැකැස්ම එකම වන නිසා හරි දැන් ඔය ත්‍රිකෝණාර මැනලා අඳින්න ඕන මැනලා කියන ඕගොල්ලෝ එහෙම මැන ඉන්න ඕනේ නෑ ලස්සනට අඳින්න. ඒ කියන්නේ පාද සමාන වෙන විදිහට මේ තියෙන පුතේ සම්පාද ත්‍රිකෝණනේ මේ සමචතුරස්‍රනේ. ඒතර පාද සමාන වෙන විදිහට මනින්න ඕනේ නෑ. ඒ කියන්නේ ඔයාලා අතින් ගානට බැලන්ස් කරලා අඳින්න. හරිද? ඊට පස්සේ මේකත් අඳින්න ඕනි. මෙයා අර්ධ සවිධි රෙසලාකරණයක්ද නැහැ. ඒතර මෙයා යටින් ලියන්නේ අර්ධ සවිධි රෙසලාකරණයක් නොවේ. අර්ධ සවිධි රෙසලාකරණයක් නොවේ කියලා ලියලා වරහන් ඇතුලේ හේතුවට මොකද්ද ලියන්නේ? ශීර්ෂ ලක්ෂයකට බහුවස්ත්‍රවල සැකැස්ම එකම නොවන නිසා. එකම නොවන නිසා. එහෙම නැත්නම් වෙනස් වන නිසා. ශීර්ෂ ලක්ෂයක් වටා බහුවස්ත්‍රවල සැකැස්ම වෙනස් නිසා. එතන එකම නොවන නිසා. ශීර්ෂ ලක්ෂයක් වටා බහුවස්ත්‍රවල සැකැස්ම එකම නොවන නිසා. ශීර්ෂ ලක්ෂයක් වටා බහුවස්ත්‍රවල සැකැස්ම එකම නොවන නිසා. හරි. ඕන්න පුතේ පාඩම අවසන්. එච්චරයි තියෙන්නේ.
දැන් මගේ ටියුට් එක අරගෙන ඒ ටියුට් එකේ කරලා කියන දේවල් ටික කරන්නයි තියෙන්නේ. හරි නේද? ඔය රූප දෙක ගෙදරදී අඳින්න අර හේතුත් එක්ක ලියන්න. හරි මම ටියුට් එක දාන්නම් ස්ක්‍රීන් එකට දැන්. ටියුට් එක අරගන්න දැන් ළමයි හැමෝම ටියුට් එක අරගෙන කරන්න පටන් ගන්න තියෙන්නේ. ටියුට් එක ටියුට්ස් දෙසලාකරණය. හරි. හරි. පහත ටෙසලාකරණ සුද්ධ ටෙසලාකරණයක්ද අර්ධ සුද්ධ ටෙසලාකරණයක්ද යන්න ලියා සවිද්‍ය ටෙසලාකරණයක් හෝ අර්ධ සවිද්‍ය ටෙසලාකරණයක් වේ නම් ඒ බව හේතු සහිතව ලියන්න. අන්න හේතුව ලියන්න ඕන සවිදිද අර්ධ සවිදිද කියන එක. හරි. මුලින්ම අපි කියන්න ඕන පුතේ මේක සුද්ධයිද අර්ධ සුද්ධයිද කියන්න ඕන. ඊට පස්සේ තමයි සවිදිද අර්ධ සවිදිද කියලා කියන්න තියෙන්නේ. හරිද? හරි. වැඩේ පටන් ගමු. බලන්න පුතේ පළවෙනි එක සුද්ධද අර්ධ සුද්ධද? මුලින්ම කියන්න. සුද්ධ සුද්ධයි. ටෙසලාකරණය. සුද්ධ ටෙසලාකරණය. මොකද එක හැඩතලයක් නේ භාවිතා කරලා තියෙන්නේ. එක හැඩතලයක් භාවිතා කරලා නිසා සුද්ධයි. මුලින්ම ලියන සුද්ධ ටෙසලාකරණයක්. සර් ඒත් ලක්ෂයක් කොට අදිනවා. හරි හරි. ඉතින් ලක්ෂයක් කොට තියෙන්න ඕනනේ කොහොමද? මුලින්ම ලිව්වා සුද්ධ ටෙසලාකරණයක්. සුද්ධ ටෙසලාකරණයක්. ඒකට හේතුව සුද්ධ ටෙසලාකරණයක් වෙන්න ඒකට හේතුව ඕනේ. ඊට පස්සේ අපි කියමු මේක සවිදිද අර්ධ සවිදිද? සවිදි. සවිදි. ටෙසලාකරණයක්. සවිදි ටෙසලාකරණයක් වෙන්න හේතුව මොකද්ද? සවිදි බහුවස්ත්‍ර එකක් පමණක් අන්න හරි. සවිදි බහුවස්ත්‍ර එකක් පමණක් භාවිතයෙන් නිර්මාණය කර සවිදි බහුවස්ත්‍ර එකක් පමණක් භාවිත කර ඇති නිසා කියලා ගන්න. භාවිත කර ඇති නිසා සවිදි බහුවස්ත්‍ර එකක් පමණක් භාවිත කර ඇති නිසා සුද්ධ ටෙසලාකරණයක් ඒ වගේම සවිදි ටෙසලාකරණයක් සවිදි ටෙසලාකරණයක් වෙන්න හේතුව තමයි සවිදි බහුවස්ත්‍ර එකක් පමණක් භාවිතා කර ඇති නිසා. හරි. දෙවැනි එක සුද්ධද අර්ධ සුද්ධද කියලා මුලින්ම කියන්න මට. සුද්ධ ටෙසලාකරණය. very good. සුද්ධ ටෙසලාකරණයක්. ඊට පස්සේ මට කියන්න සවිදිද අර්ධ සවිදිද? සවිදි ටෙසලාකරණයක්. සවිදි ටෙසලාකරණයක්. හේතුව ලියමු පුතේ සවිදි බහුවස්ත්‍ර එකක් පමණක් භාවිත කර ඇති නිසා. සවිදි බහුවස්ත්‍ර එකක් පමණක් සර් මේ කීවෙනි එකද යන්නේ? කර ඇති නිසා. සර් මේ කීවෙනි එක? පුතේ මේ ඒකද ඇහෙන්නේ ඔයා කියන ඒවා මට හරියට. හරිද පුතේ? මං කියන ඒවා ඇහෙනවද? හරි. රෝමි ලක්කන් 3. සුද්ධද අර්ධ සුද්ධද? සුද්ධ. මෙන්න සුද්ධා. එක හැඩතලයයි භාවිතා කරලා තියෙන්නේ. සුද්ධ ටෙසලාකරණයක්.
සවිදිද අර්ධ සවිදිද සවිදි බහුවස්ත්‍රයක්ද නැද්ද? සවිදි බහුවස්ත්‍රයක් භාවිතා කරලා තියෙනවා. සවිදි රසලාකරණයක්. හරි. අර හේතුවමයි සවිදි බහුවස්ත්‍ර එකක් පමණක් භාවිතා කරන්නේ. හරි. කරගෙන යන්න පුතේ තනියම කරන්න දඩබඩ ගාලා. මේ රෝම ඉලක්කම් 3 කරන්නේ පොඩ්ඩක් කොම්බිනා එන්න. හරි. රෝම ඉලක්කම් 4 මම ආයි ස්ක්‍රීන් එක ෂෙයා කරන්නම්. සුද්ධ එක හැඩතලයේද හැඩතල දෙකක් හෝ කිහිපයක්ද? හැඩතල දෙකක් හෝ කිහිපයක් එහෙනම් අර්ධ සුද්ධයි. මේක අර්ධ සුද්ධයි. අර්ධ සුද්ධ ටෙසලාකරණයක්. සවිදි බහුවස්ත්‍ර දෙකක් තියෙනවනේ මේකේ. සමචතුරස්‍රයයි සම්පාත්‍රිකෝණයයි. එහෙනම් මොන සවිදිද? අර්ධ සවිදි. අර්ධ සවිදි. හේතුව සවිදි බහුවස්ත්‍ර දෙකක් පොඩයි පුතේ අපිට එක සැරේ අර්ධ සවිදි කියලා කියන්න බෑ. මටත් එහෙම මතකුණා. අපි චෙක් කරන්න ඕන ශීර්ෂ ලක්ෂයක් වටා සැකැස්ම එකමද බලන්න. සමචතුරස්‍ර දෙකයි ත්‍රිකෝණ 3යි. මේ හරියට තරම් බලන්න. ත්‍රිකෝණ 3යි සමචතුරස්‍ර දෙකයි. තව මේ හරියට බලන්න 3යි 2යි හරිනේ. ත්‍රිකෝණ ළඟ 3යි සමචතුරස්‍ර ළඟ 2යි. හැමතැනම එකමද බලන්න. සමචතුරස්‍ර දෙකයි ත්‍රිකෝණ 3යි හැමතැනම එහෙමද? ඔව්නේ. හරි. එහෙනම් හේතුව මොකද්ද පුතේ? අර්ධ සවිදි රසලාකරණයක් වෙන්නේ ඇයි? සවිදි රූපයකට සවිදි බහුවස්ත්‍ර දෙකක්. එච්චරයිද? සවිදි බහුවස්ත්‍ර දෙකක් හෝ මෙහෙම ගම. සවිදි බහුවස්ත්‍ර දෙකක් භාවිතයෙන් බහුවස්ත්‍රවල සැකැස්ම එකම වන පරිදි නිර්මාණය කර ඇත. සවිදි බහුවස්ත්‍ර දෙකක් භාවිතයෙන් සවිදි බහුවස්ත්‍ර දෙකක් භාවිතයෙන් බහුවස්ත්‍රවල සැකැස්ම ගැනත් කියවෙන්න ඕන දැන්. සවිදි බහුවස්ත්‍ර දෙකක් භාවිතයෙන් සවිදි බහුවස්ත්‍රවල සැකැස්ම සවිදි බහුවස්ත්‍ර දෙකක් භාවිතයෙන් බහුවස්ත්‍රවල සැකැස්ම එකම වන පරිදි අපි කලින් කිව්වේ නිර්මාණය කර ඇතද? භාවිතා කර ඇතනේ. සවිදි බහුවස්ත්‍ර දෙකක් භාවිතයෙන් බහුවස්ත්‍රවල සැකැස්ම එකම වන පරිදි සකස් කර ඇත. නැත්නම් නිර්මාණය කර ඇත කියලා ගමුනේ. නිර්මාණය කර ඇත. සවිදි බහුවස්ත්‍ර දෙකක් භාවිතයෙන් බහුවස්ත්‍රවල සැකැස්ම එකම වන පරිදි නිර්මාණය කර ඇත. සවිදි බහුවස්ත්‍ර දෙකක් භාවිතයෙන් බහුවස්ත්‍රවල සැකැස්ම එකම වන පරිදි නිර්මාණය කර ඇත. හරි. රෝම ඉලක්කම් 5. මුලින්ම කියන පුතේ සුද්ධද අර්ධ සුද්ධද? හැඩතල දෙකක් තියෙනවනේ. එහෙනම් අර්ධ සුද්ධයි. අර්ධ සුද්ධ.
අර්ධ සුද්ධ ටෙසලාකරණයක්. අර්ධ සුද්ධ ටෙසලාකරණයක්. සවිදිද අර්ධ සවිදිද අපි මේක පුතේ අනිවාර්යෙන් සවිදි වෙන්නේ නැහැ. අර්ධ සවිදි තමයි උනත් වෙන්නේ. අර්ධ සවිදි වෙනවද කියලා චෙක් කරන්න බලමු. බලන්න සැකැස්ම ත්‍රිකෝණ දෙක දෙපැත්තේ සවිදි ෂඩාශ්‍ර දෙක දෙපැත්තේ ත්‍රිකෝණය ෂඩාශ්‍රය ත්‍රිකෝණය ෂඩාශ්‍රය මේ හරියෙන් අරන් චෙක් කරන්න. ෂඩාශ්‍රය ෂඩාශ්‍රය ත්‍රිකෝණය ත්‍රිකෝණය මොකද කියන්නේ? අර්ධ සවිදිද? නෑ. අර්ධ සවිදි ටෙසලාකරණයක් නොවේ. අර්ධ සවිදි ටෙසලාකරණයක් නොවේ. අර්ධ සවිදි ටෙසලාකරණයක් නොවේ. හේතුව මොකද්ද? ශීර්ෂ ලක්ෂයක් වටා පීටි බහුවස්ත්‍ර සැකැස්ම එකම නොවන නිසා. අන්න හරි. ඒක විතරක් ලිව්වම ඇති. ශීර්ෂ ලක්ෂයක් වටා බහුවස්ත්‍රවල සැකැස්ම එකම නොවන නිසා. ශීර්ෂ ලක්ෂයක් වටා බහුවස්ත්‍රවල සැකැස්ම එකම නොවන නිසා. ශීර්ෂ ලක්ෂයක් වටා බහුවස්ත්‍රවල සැකැස්ම එකම නොවන නිසා. හරි රෝම ඉලක්කම් 6 බලන්න. ශුද්ධද අර්ධ ශුද්ධද? අර්ධ සුද්ධ ටෙසලාකරණයක්. ඇයි හැඩතල කිහිපයක් භාවිතයෙන් මේ. එහෙනම් අර්ධ සුද්ධ ටෙසලාකරණයක්. හරි. අර්ධ සවිදි වෙයිද නැද්ද කියලා බලමු. ශීර්ෂ ලක්ෂයක් වටා බලන්න. ත්‍රිකෝණය ත්‍රිකෝණය සමචතුරස්‍රය ත්‍රිකෝණය සමචතුරස්‍රය. ත්‍රිකෝණ දෙකයි සමචතුරස්‍රයයි ත්‍රිකෝණයයි සමචතුරස්‍රයයි. තව ලක්ෂ අරගෙන බලන්න මේ විදිහට. මේ වගේ ලක්ෂයක් අරගන්න. ත්‍රිකෝණය ත්‍රිකෝණය එක ළඟ සමචතුරස්‍රය ත්‍රිකෝණය සමචතුරස්‍රය. මේකත් සැකැස්ම එතනත් එකයි. මෙතනත් සැකැස්ම එකයිනේ. ත්‍රිකෝණය ත්‍රිකෝණය සමචතුරස්‍රය ත්‍රිකෝණය සමචතුරස්‍රයනේ. ආයෙ බලන්න පුතේ තව තැන් වලින් අරගෙන බලන්න. සැකැස්ම එකමද බලන්න. සැකැස්ම එකමද බලන්න හැමතැනම. ඔව්නේ එකමයි. ත්‍රිකෝණය ත්‍රිකෝණය සමචතුරස්‍රය ත්‍රිකෝණය සමචතුරස්‍රය. ත්‍රිකෝණය ත්‍රිකෝණය සමචතුරස්‍රය ත්‍රිකෝණය සමචතුරස්‍රය. කොහෙන් ගත්තත් එකම විදියයි. සැකැස්ම එකමයි. එහෙනම් අර්ධ සවිදි ටෙසලාකරණයක්. අර්ධ සවිදි ටෙසලාකරණයක්. අර්ධ සවිදි ටෙසලාකරණයක්. හේතුව සවිදි බහුවස්ත්‍ර බහුවස්ත්‍ර දෙකක් භාවිතයෙන් බහුවස්ත්‍ර දෙකක් සැකැස්ම ගැනත් කියවෙන්න ඕනි. සැකැස්ම එකම වන පරිදි නිර්මාණය කර ඇත. මේ සැකැස්ම ගැනත් කියන්න ඕන. සවිදි බහුවස්ත්‍ර දෙකක් භාවිතයෙන් බහුවස්ත්‍රවල සැකැස්ම එකම වන පරිදි නිර්මාණය කර ඇත. ආන්න මේ ටිකත් එක්ක එන්න ඕන. නැත්තම් සැකැස්ම කියවෙන්නේ නැතුව හරියන්නේ නැහනේ. හරිනේ පුතේ මේ ටිකත් එක්ක එන්න ඕනි. ඕන්න ඔය ටික තමයි මෙතෙන්ට එන්නේ.
සවිධි බහුවස්ත්‍ර දෙකක් භාවිතයෙන් බහුවස්ත්‍ර වල සැකැස්ම එකම වන පරිදි නිර්මාණය කර ඇත. සර් ඔව් සර් දැන් අහන්නද සර් මට පළවෙනි එක පොඩ්ඩක් අන්තිමට පෙන්නනවද? හරි. හරි පුතේ රෝමිලාකම් 7 8 9 10 11 12 ටට්ටක් ගාලා කරන්න දරබඩ ගාලා 7 සුද්ධද අර්ධ සුද්ධද අර්ථ යුද්ධ අර්ධ සුද්ධ ටිසලාකරණයක් සවිදි නම් නෙමෙයි හැබැයි අර්ධ සවිදිද කියලා බලන්න ඕනි. අර්ධ සවිදි නම් නෙවෙයි කියලා පේන ඕනි. ඇයි හැඩතල කිහිපයක් භාවිතා කරලා නෙමෙයි තුනක් තියෙනවා. සවිදි ෂඩස්රය, සමචතුරස්‍රය, සමපාද ත්‍රිකෝණය තුනක් තියෙනවා. සැකැස්ම එකමද බලන්න හැමතැනම. මේ වගේ තැනකින් සැකැස්ම ගමු. ෂඩස්රය, සමචතුරස්‍රය, ත්‍රිකෝණය, සමචතුරස්‍රය. තව තැනක් බලන්න මේ වගේ තැනක්. ෂඩස්රය, සමචතුරස්‍රය, ත්‍රිකෝණය, සමචතුරස්‍රය. මේ වගේ තැනක්. එකම ඒ කියන්නේ පුතේ එක බහුවස්ත්‍රයේ මුළු ගත්තා නම් හරි. එතකොට අහු වෙනවා. දැන් මේක තැන් වලින් බලන්නම ඕනේ නැහැ. එකම බහුවස්ත්‍ර තියෙනෝනේ. දැන් අපි ගත්තොත් මේ බහුවස්ත්‍රය අර ගත්තොත් ඒකේ මුළු තුනේ බලන්න. සැකැස්ම එකමද කියලා. හරි? සවිදි ෂඩස්රය, සමචතුරස්‍රය, ත්‍රිකෝණය, සමචතුරස්‍රය. ෂඩස්රය, සමචතුරස්‍රය, ත්‍රිකෝණය, සමචතුරස්‍රය. ෂඩස්රය, සමචතුරස්‍රය, ත්‍රිකෝණය, සමචතුරස්‍රය. එකමයිනේ. එතන නම් එකමයි. මෙහෙත් එකමම තමයි එහෙනම්. මෙතනත් හරිනේ එකම නේද? මෙතනත් බලන්න. ෂඩස්රය, සමචතුරස්‍රය, ත්‍රිකෝණය, සමචතුරස්‍රය. එකම නේද? ඔව් සැකැස්ම එකමයිනේ. ඔව්. එහෙනම් අර්ධ සවිදි රසලාකරණය. අර්ධ සවිදි රසලාකරණයක්. අර්ධ සවිදි රසලාකරණයක් වෙන්න හේතුව තමයි බහුවස්ත්‍ර දෙකක් නෙමෙයි දැන් නම්. බහුවස්ත්‍ර කීයක් භාවිතයෙන්ද? සවිදි බහුවස්ත්‍ර තුනක් භාවිතයෙන් බහුවස්ත්‍ර වල සැකැස්ම එකම වන පරිදි නිර්මාණය කර ඇත. සවිදි බහුවස්ත්‍ර තුනක් භාවිතයෙන් බහුවස්ත්‍ර වල සැකැස්ම එකම වන පරිදි නිර්මාණය කර ඇත. සවිදි බහුවස්ත්‍ර තුනක් භාවිතයෙන් බහුවස්ත්‍ර වල සැකැස්ම එකම වන පරිදි නිර්මාණය කර ඇත. හරි. රෝමිලකම් 8 9 8 ගැන මොකද කියන්නේ? ශුද්ධ නම් නෙමෙයි අර්ධ සුද්ධයි කියලා පේනවා. අර්ථ ශුද්ධ. අර්ධ සුද්ධ රසලාකරණයක්. සවිදි නම් නෙමෙයි අර්ධ සවිදිද කියලා බලන්න ඕනි. අර්ථ සවිදි. අර්ධ සවිදිද? අර්ධ සවිදි. සැකැස්ම බලමු. මේ ලක්ෂය තෝරගත්තොත් ෂඩස්රය සමචතුරස්‍රය. මේක ගත්තත් ෂඩස්රය සමචතුරස්‍රය. ෂඩස්රය සමචතුරස්‍රය. මෙතන ගත්තත් ෂඩස්රය සමචතුරස්‍රය. දැක්කනේ? එක බහුවස්ත්‍රයක මුළු ටික ගත්තා නම් හරි. එහෙනම් ඒක අර්ධ සවිදි. හරිනේ. සැකැස්ම එකමයිනේ. එහෙනම් අර්ධ සවිදි රසලාකරණයක්. අර්ධ සවිදි රසලාකරණයක්. හේතුව සවිදි බහුවස්ත්‍ර දෙකක් භාවිතයෙන්
බහුවස්ත්‍ර වල සැකැස්ම එකම වන පරිදි නිර්මාණය කර ඇත. සවිදි බහුවස්ත්‍ර දෙකක් භාවිතයෙන් බහුවස්ත්‍ර වල සැකැස්ම එකම වන පරිදි නිර්මාණය කර ඇත. හරි. රෝමිලක්කන් 9 ශුද්ධ නම් නෙමෙයි අර්ධ සුද්ධයි කියලා පේනවා. අර්ධ සුද්ධයි. කොබල මේ වෙද්දි ඔව් ටියුට් එක ඉවර කරපු ළමයි ටියුට් එක ඉවර දාන්න මේ වෙද්දි සර් ඔය 9 වෙනි එකේ උඩ රවුම් බාගෙන තියෙන්නේ. ඔය උඩ රවුම් බාගෙන තියෙන්නේ. රවුම් නෙමෙයි මේ තියෙන්නේ. ඉන්නකො මම zoom කරලා පෙන්නන්න. මේ බලන්න රවුම් ද බලන්න තියෙන්නේ. මේ රවුම්ද? නෑ සර්. මේ තියෙන්නේ මොනවද මේ? සමපාද ත්‍රිකෝණ තියෙනවා. මේ මොනවද එතකොට? පාද කීයක් තියෙද කියලා ගණන් කරන්න. මම තව විශාල කරොත් තේරෙනවා පුළුවන්. හරි. පාද කීයක් තියෙද කියලා ගණන් කරමු. එකයි දෙකයි තුනයි හතරයි පහයි හයයි හතයි අටයි නවයයි 10යි 11යි 12යි පාද 12ක් තියෙනවා. ද්වාදශාස්ත්‍රයක්. ද්වාදශාස්ත්‍ර සර් ටියුට් එකේ නම් එහෙම පේන්නේ නැහැ. තනියම රවුමක් වගේ තමයි පේන්නේ. ද්වාදශාස්ත්‍ර තියෙන්නේ. හැබැයි පුතේ ද්වාදශාස්ත්‍රයේ විතරක් භාවිතයෙන් සවිදි රසලාකරණ කරන්න බෑ. හොඳේ. හැබැයි ද්වාදශාස්ත්‍රයේ භාවිතයෙන් අර්ධ සවිදි පුළුවන් ඇති. බලමු අර්ධ සවිදි පුළුවන්ද බැරිද කියලා දැන් චෙක් කරලා බලන්න ඕන අපි. ශීර්ෂ ලක්ෂයක් වටා සැකැස්ම බලන්නකෝ. සැකැස්ම ද්වාදශාස්ත්‍ර දෙකයි ත්‍රිකෝණයයි. තව එකක් ගන්න. මෙතන ගත්තොත් ද්වාදශාස්ත්‍ර දෙකයි ත්‍රිකෝණයයි. ද්වාදශාස්ත්‍ර දෙකයි ත්‍රිකෝණයයි. හැමතැනම එහෙම නේද? ද්වාදශාස්ත්‍ර දෙකයි ත්‍රිකෝණයයි ද්වාදශාස්ත්‍ර දෙකයි ත්‍රිකෝණයයි ද්වාදශාස්ත්‍ර දෙකයි ත්‍රිකෝණයයි. ඔව් නේද? ඔව් හරි. මේ පුතේ එහෙනම් මේක අර්ධ සවිදි ටෙසලාකරණයක්. අර්ධ සවිදි ටෙසලාකරණයක්. අර්ධ සවිදි ටෙසලාකරණයක්. සවිදි බහුවස්ත්‍ර දෙකක් භාවිතයෙන් මේකමයි ලියන්න තියෙන්නේ. සවිදි ද්වාදශ තලයෙන් ටෙසලාකරණ කරන්න පුළුවන්ද? මොකද්ද? සවිදි ද්වාදශ තලයෙන් ටෙසලාකරණ කරන්න පුළුවන්ද? සවිදි ද්වාදශ තලයෙන් පුතේ සවිදි ටෙසලාකරණ කරන්න බෑ. සවිදි ටෙසලාකරණ කරන්න පුළුවන් අන්නර සවිදි බහුවස්ත්‍ර තුන විතරයි. සමපාද ත්‍රිකෝණයයි සමචතුරස්‍රයයි සවිදි ෂඩාශ්‍රයයි. නමුත් සවිදි ද්වාදශාස්ත්‍රයෙන් පුතේ අර්ධ සවිදි ටෙසලාකරණ කරන්න පුළුවන්. හරිද? ඒ වගේම අපි ඔය සවිදි අෂ්ටාශ්‍රය තියෙන්නේ. ඒකිනුත් අර්ධ සවිදි කරන්න පුළුවන්. අර්ධ සවිදි කියන්නේ හැඩතල දෙකක් හෝ කිහිපයක් භාවිතා කරලානේ. එතකොට අර තුනෙන් විතරයි පුතේ සවිදි ඒව කරන්න පුළුවන්.
හරිද? සාවිද්‍ය ටෙසලාකරණ කරන්න පුළුවන් සමචතුරස්‍රේනුයි සමපාද ත්‍රිකෝණේනුයි සවිධි ෂඩස්‍රේනුයි. ඒතර තවත් සවිධි බහුවස්ත්‍ර තියෙනෝනේ. ඒ වයින් අර්ධ සවිධි ටෙසලාකරණ කරන්න පුළුවන්. තේරුණාද මම මේ කිව්ව කතාව? තේරුණා සර්. සර් ගෑනු ළමයිටත් පුතේ කියන අපිට පුතේ කියන. හරි. සර් ගෑනු ළමයිටත් පුතේ කියන අපිට පුතේ කියන. ඔව් එහෙම තමයි. හරි. රෝමි ලක්කන් 10 11 12 ඉක්මනින් කරමු. 10 නම් පුතේ සුද්ධයි. සුද්ධ නේද? සුද්ධෙක් නේද මේ? සුද්ධ ටෙසලාකරණයක්. සවිධිද අර්ධ සවිධ සවිධිවත් නෙවෙයිද අර්ධ සවිධිවත් නෙවෙයි? සවිධි ටෙසලාකරණයක් නොවේ. සවිධි ටෙසලාකරණයක්ද නැද්ද? නැහැ. නැහැ. අන්න හරි. මම සවිධි ටෙසලාකරණයක් කියලා කියයිද කියලා. පුතේ මේක සවිධි ටෙසලාකරණයක් නොවෙන්නේ ඇයිද දන්නවද? යොදාගෙන තියෙන ඍජු කෝණාශ්‍රය. ඒ කියන්නේ සවිධි බහුවස්ත්‍රයක් නෙමෙයි. එහෙනම් සවිධි ටෙසලාකරණයක් නොවේ. සවිධි ටෙසලාකරණයක් නොවේ. සවිධි ටෙසලාකරණයක් නොවෙන්න හේතුව සවිධි බහුවස්ත්‍රයක් භාවිතා කර නොමැති නිසා. භාවිතා කර නොමැති නිසා. very good. සවිධි බහුවස්ත්‍රයක් භාවිතා කරලා නැහැ. භාවිතා කර නොමැති නිසා. සවිධි බහුවස්ත්‍රයක් භාවිතා කර නොමැති නිසා. සුද්ධ ටෙසලාකරණයක් වුණාට සවිධි ටෙසලාකරණයක් නෙවෙයි. දැක්කනේ? අපිට ගානක කිව්වොත් සුද්ධ ටෙසලාකරණයක් වන සවිධි ටෙසලාකරණයක් නොවන එකක් අඳින්න කියලා අන්න මේ වගේ එකක් අඳින්න පුළුවන්. සුද්ධ ටෙසලාකරණයක් වන සවිධි ටෙසලාකරණයක් නොවන. හරි 11 12 බලන්න අන්තිම දෙක. සුද්ධද අර්ධ සුද්ධද? අර්ධ සුද්ධයි. අර්ධ සුද්ධ. අර්ධ සුද්ධ ටෙසලාකරණයක්. සවිධිද අර්ධ සවිධ එහෙමත් එහෙනම් එකක්වත් නෙමෙයිද බලන්න. සවිධි නම් නෙමෙයි අර්ධ සවිධිද නැද්ද කියලා තමයි හොයන්න ඕනේ. සැකැස්මෙන් තමයි හොයන්න වෙන්නේ. සැකැස්ම. මේ තියෙන්නේ ද්වාද ශාස්ත්‍රයක් වෙන්න ඕන. ද්වාද ශාස්ත්‍රයක්. ද්වාද ශාස්ත්‍රයයි සමචතුරස්‍රයයි ෂඩස්‍රයයි. මේ වගේ තැනක් බලන්න. ද්වාද ශාස්ත්‍රයයි ෂඩස්‍රයයි සමචතුරස්‍රයයි. මෙතනත් බලන්න. ද්වාද ශාස්ත්‍රයයි සමචතුරස්‍රයයි ෂඩස්‍රයයි. මෙතනත් බලන්න. ද්වාද ශාස්ත්‍රය ෂඩස්‍රය සමචතුරස්‍රය. සැකස්ම එකමයි නේද? එකම සර්. ඔව් එකමයි. පුතේ මෙච්චරයි කරන්න ඕනේ. එක බහුවස්ත්‍රයක අරගෙන ඒකේ ශීර්ෂ හතරේ සැකස්ම එකම නම් එකම තමයි හැමතැනම. ඕනනම් මේ එකත් බලන්න පුළුවන්. එකමයි. මෙතනත් මෙන් එකමයි. එකමයි. කොහෙන් ගත්තත් එකමයි. එහෙනම් අර්ධ සුද්ධ අර්ධ සවිධි ටෙසලාකරණයක්. අර්ධ සවිධි ටෙසලාකරණයක්. අර්ධ සවිධි ටෙසලාකරණයක්. හේතුව සවිධි බහුවස්ත්‍ර තුනක් භාවිතයෙන් සවිධි බහුවස්ත්‍ර තුනක් භාවිතයෙන් සවිධි බහුවස්ත්‍ර තුනක් භාවිතයෙන් බහුවස්ත්‍රවල සැකැස්ම එකම වන පරිදි නිර්මාණය කර ඇත. සවිධි බහුවස්ත්‍ර තුනක් භාවිතයෙන් බහුවස්ත්‍රවල සැකැස්ම එකම වන පරිදි නිර්මාණය කර ඇත.
හරි අන්තිම එක තනියම කරන දඩස් ගාලා ඉවරයක් කරලා දාන්න. කරලා ඉවර ළමයි රේස් හෑන්ඩ් දාන්න. සර් මේ 9 වෙනි එක අර්ධ ශුද්ධ ටෙසලාකරණයකුත් වෙනවද? හරි රෝමි ලක්කන් 12 ශුද්ධ නම් නෙමෙයි අර්ධ ශුද්ධයි. අර්ධ ශුද්ධ ටෙසලාකරණයක්. සවිදිද අර්ධ සවිදිද නැද්ද කියලා බලමු. සැකැස්මෙන් මේක අර්ධ සවිදි තමයි උනත් වෙන්නේ. අපි සැකැස්ම බලමු. ත්‍රිකෝණය ෂඩස්‍රය ත්‍රිකෝණය ෂඩස්‍රය. මේ හරිය ගත්තත් ෂඩස්‍රය ත්‍රිකෝණය ෂඩස්‍රය ත්‍රිකෝණය. මෙතන ගත්තත් ෂඩස්‍රය ත්‍රිකෝණය ෂඩස්‍රය ත්‍රිකෝණය. සැකැස්ම එකමයි නේද? සැකැස්ම එකම නේද? ෂඩස්‍රය ත්‍රිකෝණය ෂඩස්‍රය ත්‍රිකෝණය. ෂඩස්‍රය ත්‍රිකෝණය ෂඩස්‍රය ත්‍රිකෝණය. ෂඩස්‍රය ත්‍රිකෝණය ෂඩස්‍රය ත්‍රිකෝණය. සැකැස්ම එකමයි. එහෙනම් අර්ධ සවිදි ටෙසලාකරණය. ඒ කවුද මේ මයික් එක ඔන් කරගෙන? අර්ධ සවිදි ටෙසලාකරණය. ආයිත් මයික් එක ඔන් කරගත්තා. අර්ධ සවිදි ටෙසලාකරණයක්. හේතුව සවිදි බහුවස්ත්‍ර දෙකක් භාවිතයෙන් බහුවස්ත්‍රවල සැකැස්ම එකම වන පරිදි නිර්මාණය කර ඇත. සවිදි බහුවස්ත්‍ර දෙකක් භාවිතයෙන් බහුවස්ත්‍රවල සැකැස්ම එකම වන පරිදි නිර්මාණය කර ඇත. සරි. ඔන්න පුතේ අටවසරත් ඉවරයි. අටවසරත් ඉවරයි. ඔව්. සර් පළවෙනි පොඩ්ඩක් පෙන්නන්න. ඔව් පුතේ ටියුට් එක පොතේ යලව ගන්න. මොකද්ද මේ දිනුජය කිව්වේ? පළවෙනි එකයි දෙවෙනි එකයි පොඩ්ඩක් පෙන්නන්න. පළවෙනි එකයි දෙවෙනි එකයි අයියෝ මන්ද. මේ දිනුජය නම් හරි ඉක්මන් කරන්න. පුතේ ඔන්න අටවසර අවසන් සෙනසුරාදට විභාගය සියලුම දරුවන් විභාගය ලිවීම අනිවාර්යයි. විභාගයට එනකොට ගෙදර වැඩ පොත අරගෙන ඉන්න ඕනේ. හොඳේ. ගෙදර වැඩ පොත අමතක වුණා, ගේන්න බැරි වුණා, ඒව නම් හම්බ වෙන්නේ නැහැ. ඔන්න මතක් කරලම අරන් එන්න ගෙදර වැඩ පොත. ඊළඟට තමන්ට අවශ්‍ය කරන ලියන කොළ, කටු වැඩ කොළ, ඊට පස්සේ පෑන් පැන්සල් අඩු ඔක්කොම අරන් එන්න, ස්ටෙප්ලර් එකක්, ඊට පස්සේ ඔය මූණු ආවරණ හෙල්මට් ඕන නම් හෙල්මට් එකකුත් දාන් ආවට කමක් නැහැ මොකද කියන්නේ. අවශ්‍ය කරන හැමදේම අරගෙන එන්න පුතේ විභාගෙට. හොඳට ගණන් හදන්න. එක්සෑම් එක අමාරුත් නෑ, ලේසිත් නෑ, සාමාන්‍යයි මධ්‍යස්ථයි. එහෙනම් මේ එන සෙනසුරාදාට විභාගය, ඊට පස්සේ සෙනසුරාදා පුතේ, ඊට පස්සේ සෙනසුරාදා 9 වසර අපි පටන් ගන්නවා. ඔව් කියන්න. සෙනසුරාදා ලකුණු දෙනවද? යා සෙනසුරාදාම ලකුණු දෙන්නේ කොහොමද පුතේ? මං 이르දි බලෙන් බලන්නද? ඊට පස්සේ සතියෙම බැරි වෙයි. මොකද පුතේ 6 7 8 9 ශ්‍රේණි 4ක පේපර්ස් බලන්න එපා. ඒතකොට මට පොඩ්ඩක් සති 2 3ක් ඕනයි. හරිද? කියන්නේ දෙසැම්බර් මාසේ ඇතුළත දෙනවා. මට ඒ නිසා කියන්න බෑ කවද දෙයිද දෙන්න පුළුවන් වේද කියලා. පේපර්ස් ගොඩක් පුතේ වෙනද වගේ නෙමෙයි. ඒත් ළමයි 50ක් විතර, 7 ළමයි 50ක් විතර ඉන්නවා, 50කට කිට්ටු වෙන්න. මෙතනත් ළමයි 30ක් විතර ඉන්නවා, 30ක් 30 ගාණක්. ඉතින් පේපර්ස් ගොඩක් තියෙනවනේ. පේපර් 100ක් 100කට වඩා සෙට් වෙනවා.
ටෙස්ලා කරන්නේ පාඩමක් අදන් ඉන්න ඕනද? මොකද්ද? සෙනසුරාදාට පේපර් ලියනකොට අභ්‍යාස පොත ගේද්දි ටෙස්ලා කරන්නේත් කරන් ඉන්න ඕනද? ටෙස්ලා කරණයක් කරන්න. ඔව් ටෙස්ලා කරන්නේ නම් එච්චර අමාරු නෑ. ඒකත් කරන්න. ඒකත් කරලා අවසන් කරලා දාන්න. හරිනේ ටෙස්ලා කරන්නේ පාඩමේ සියලුම අභ්‍යාස ටික කරන්න. හරිද? තව ප්‍රශ්න තියද? විතර වැඩ පුත නම්. හරි. එහෙනම් අදට වැඩ අවසන් කරනවා පුතේ. නැවත එහෙනම් සෙනසුරාදාට හම්බ වෙමු. ඒ වගේම මම සිකුරාදාට පේපර් ක්ලාස් එකක් කරන්නම්. ඕගොල්ලන්ට අමාරු ප්‍රශ්න තියෙනවා නම් සිකුරාදාට මගෙන් අහන්න පුළුවන්. සිකුරාදා රෑ 9ට. දැන් ඕගොල්ලෝ මේ දවස් ටිකේ ඉස්කෝලේ සමහර ළමයිට පටන් ගත්ත, සමහර ළමයිට පටන්ගෙන නැහැ. සමහර ළමයිට නිවාඩු ඉන්නේ දවස් ටික. කොබලන් ඉස්කෝලේ නිවාඩු ළමයි කවුද මේ දවස් ටික? මේ සතියේ නිවාඩු? ගොඩක් හොඳයි. මේ සතියේ නිවාඩු ළමයි ඉන්නවා. ඒ කියන්නේ සතියක් අර සතියක් තියෙන විදිහට. උතර මේ සතිය පුතේ ගණන් හදන්න උදේවරුවේ ගණන් හදන්න මොනවා හරි අමාරු දෙයක් තියෙනවා මගෙන් අහන්න පුළුවන්. මැසේජ් එකක් දාන්න මගේ ඩයලොග් නම්බර් එකට. මොනවා හරි තේරෙන දෙයක් තියෙනවා නම් එතකොට මම ෆ්‍රී වෙලාවක ඉඳියොත් මම මැසේජ් එකක් දාන්නම් ඒ ගාන හදලා. ඒ වගේම එහෙම නැත්නම් අමාරු ගණන් තිබුණොත් සිකුරාදා පේපර් ක්ලාස් එකේදී මගෙන් අහන්නත් පුළුවන්. හරිනේ? එහෙනම් හැමෝටම ආයුබෝවන් පුතේ. සරණයි. ආයුබෝවන් සර්. හරි. ආයුබෝවන් සර්. ආයුබෝවන් සර්.